එන අයිබෝන් accounting with අමිලජිත් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලොන්ට අපි අද කියලා දෙනවා බැංකු ගිණුම හැදෙන විදියයි බැංකු ප්‍රකාශය හදන විදියයි. දැන් ප්‍රධාන ගැටලුව තමයි අපේ ගොඩක් දරුවෝ කියනවා අනේස අපිට බැංකු සැසඳුම් කියන පාඩම තේරෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය පෙළ දරුවෝ වගේම උසස් පෙළ දරුවන්ගෙත් ටිකක් අමාරුයි කියන පාඩමක් තමයි බැංකු සැසඳුම් කියන පාඩම. මේ බැංකු සැසඳුම් කියන පාඩම අමාරු වෙන්න එක හේතුවක් තමයි ගොඩක් දරුවන්ට අවබෝධයක් නැහැ මේ බැංකු ගිණුම හැදෙන්නේ කොහොමද බැංකු ප්‍රකාශය හැදෙන්නේ කොහොමද හරිද අන්න ඒ ගැන හොඳ අවබෝධයක් ඔයා ගත්තොතින් හරිම ලේසියෙන් බැංකු සැසඳුම් කියන පාඩම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් අපි බැංකු සැසඳුම් වලට කලින් බැංකු ගිණුම සහ බැංකු ප්‍රකාශය හැදෙන විදිය තමයි මම කියලා දෙන්න උත්සාහ ගන්නේ. එතකොට උසස් පෙළ දරුවන්ට අපි බැංකු ගිණුම කියන වචන වෙනුවට මුදල් පාලන ගිණුම කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මේක ප්‍රධාන වශයෙන් ප්‍රධාන අරමුණ කරගෙන තියෙන්නේ අපේ සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අපි ඉදිරිපත් කරන්නේ. ඒ වුණාට උසස් පෙළ දරුවන්ටත් මේක දිහා බලලා බොහොම සරලව ඔනෝයි කියන අමාරුයි කියන පාඩම තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දෙගොල්ලම ප්‍රයෝජනෙට ගන්න කියලා අපි ආරාධනාවක් කරනවා. බැංකු මම හරි දේ හරි සරලව ඔයාලට කියලා දෙනවා මුලින් ඉඳලා ඔයාලට තියෙන හොඳ කල්පනාවෙන් මේක ගැන විශ්වාසයෙන් අහගෙන ඉඳලා තේරුම් ගන්න. එතකොට ඔයාලට බැංකු සැසඳුම් කියන පාඩම ගොඩක් ලේසි වෙනවා. අපි මේක දෙවෙනි වීඩියෝ එකේ විදියට බැංකු සැසඳුම් පාඩමත් මම කියලා දෙන්නම්. ඊට කලින් මේක හොඳට අවබෝධ කරගන්න. මොකද්ද මේ බැංකු? හරි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. හිතන්න අපේ ව්‍යාපාරේ මෙහෙම තියෙනවා. මෙන්න අපේ ව්‍යාපාරේ තියෙනවා. අපේ ව්‍යාපාරයට අවශ්‍යතාවය තියෙනවා ජංගම ගිණුමක් ආරම්භ කරන්න. මොන ගිණුමක්ද? ජංගම ගිණුමක් ආරම්භ කරන්න. ඇයි මේ ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ? දැන් අපි දන්නවා වාණිජ්‍ය බැංකු වල තමයි ජංගම ගිණුම් ආරම්භ කරන්න පුළුවන්කම තියෙන්නේ. වාණිජ්‍ය බැංකු වල විතරයි ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් ගිණුම් විශේෂයක් තමයි වාණිජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක් කියලා අපි කියන්නේ. එහෙනම් මේ ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසිය අවාසිය ගැන අපි 11 ශ්‍රේණියේදී වෙනම පාඩමක් විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. උසස් පෙළ දරුවොත් මම හිතන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයදී ඉගෙන ගන්නවා. නමුත් අපි මේක කතා කරන්නේ ගිණුම් පැත්ත කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් හිතන්න අපේ ව්‍යාපාරයට ඕන ජංගම ගිණුමක් ආරම්භ කරන්න. යනවා ලංකාවේ තියෙන වාණිජ්‍ය බැංකුවක් අපි මහජන බැංකුව කියලා මහජන බැංකුවට යනවා. මොන ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් අරගෙන ගිහිල්ලා වාණිජ්‍ය බැංකුවේ ජංගම ගිණුමක මුදල් තැන්පත් කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද්ද මේ අපි මේ වාණිජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමට කියන වචනේ තමයි බැංකු. එහෙනම් බැංකු කියලා කියන්නේ අපේ මොකද්ද? වත්කමක්. බැංකු ගිණුම කියලා කියන්නේ අපේ වත්කම් ගිණුමක්. එහෙනම් බැංකු කියන්නේ වත්කම් ගිණුමක් නම් ඔයා දන්නවා අනිවාර්යයෙන්ම බැංකු ගිණුම වත්කමක් නම් වැඩිවීම හර අඩුවීම බැර. මම සරල බැංකු ගිණුමක ආකෘතියක් පාවිච්චි කරනවා ටී ගිණුමක්. ඔයාලට මේක තේරුම් කරවන්න ඕන නිසා. එහෙනම් බැංකු ගිණුමේ හර පැත්ත මේ තියෙන්නේ. බැංකු ගිණුමේ බැර පැත්ත මේ තියෙන්නේ. බැංකු ගිණුම කියන්නේ අපට වත්කම. ඇයි? බැංකුවේ තියෙන අපේ සල්ලි අපට වත්කම. එහෙනම් අපි මේ ලක්ෂ ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරාම රුපියල් ලක්ෂයක් අපේ මොකද වෙන්නේ? බැංකු කියන වත්කමක් ඇති වෙනවා. බැංකු කියන වත්කමක් ඇති වෙනවා. එහෙනම් ඒකේ බැංකු කියන වත්කමක් ඇතිවීම බැංකු කියන වත්කමක් වැඩිවීම බැංකු ගිණුමට අනිවාර්යෙන් ඒක හර වෙන්න ඕන. අපි බැංකු ගිණුමට ලක්ෂයක් වෙනම් හර කරනවා. හරි නේද? පැහැදිලිද? එහෙනම් බැංකු ගිණුමට ලක්ෂයක් හර වෙනවා. දැන් සාමාන්‍ය පෙළ දරුවෝ නම් ඒක දිස්සටහන දාන්නේ බැංකු ගිණුම හර වෙනවා මුදල් ගිණුම බැර වෙනවා කියලා. උසස් පෙළදී අපි එහෙම මුදල් සහ බැංකු කියන්නේ දෙකම එකක් විදිහට සලකනවා. මම උසස් පෙළ ගැන කතා කරන්නේ නැතුව සාමාන්‍ය පෙළ දරුවන්ට උගන්වනවා කියලා තමයි මේක උගන්වන්න. දැන් මේකේ වැඩි ප්‍රයෝජනේ සාමාන්‍ය පෙළ දරුවෝ ගන්න. හරි. එහෙනම් බැංකු කියන්නේ අපේ වත්කම. එහෙනම් වත්කමක් වැඩිවීම හරනේ. එහෙනම් බැංකු ගිණුමට හර වෙනවා. ඔන්න අපේ තියෙන ලක්ෂ්‍ය බැංකුවට ගියන් පස්සේ ඔන්න බැංකුවේ මේ අපේ ව්‍යාපාරයේ ඔන්න බැංකුවේ ඉන්න අක්ක කෙනෙක්. ඔන්න බැංකුවේ අක්කට ලක්ෂය හම්බ වුණා. දැන් මේ බැංකුවේ අක්කට අපේ ලක්ෂය හම්බුනාම අක්කට සතුටක්ද බරක්ද දැනෙන්නේ? අක්කට දැනෙන්නේ මහ බරක් බැඳීම. ඇයි? මේ අනුන්ගේ සල්ලි තමයි එයා ළඟ තියන් ඉන්නේ. බැංකුව කල්පනා කරනවා මේ අනුන්ගේ සල්ලි මන් ළඟ තියන් ඉන්නකොට මම අනුන්ගේ සල්ලි පරිස්සම් කරන්න බැඳෙනවා. ඒ කියන්නේ අපේ සල්ලි අපට වත්කමක් වෙද්දි බැංකු කියන වත්කම වෙද්දි බැංකුවට අපේ සල්ලි එයාගේ පැත්තෙන් එයාට එක වගකීමක්. එහෙනම් මොකද වෙන්නේ?
ඔන්න අපට වත්කමක් වෙද්දි බැංකුවට ඒක වගකීමක්. එහෙනම් අපට බැංකු කියන්නේ වත්කමක්. ඔන්න අපට ඒක වත්කමක්. එහෙනම් වැඩිවීම හර අඩුවීම බැර. හැබැයි බැංකුවට එයාගේ පැත්තෙන් ඒක වගකීමක්. අන්න එයාට ඒක වගකීමක්. එහෙනම් අනිවාර්යයෙන්ම එයා කරනවද? එයා ඒක වගකීම් වැඩිවීම බැර. වගකීම් අඩුවීම හර. ඔන්න දැන් පැහැදිලි. වගකීමක් වැඩිවීම බැරනේ. වගකීමක් අඩුවීම හර. වත්කමක් නම් වත්කමක් වැඩි වෙනකොට හර වෙනවා, අඩු වෙනකොට බැර වෙනවා. ඔන්න ඒවා මතක දේවල් නේ. මම පුංචිට ලියන්නේ ඒකයි ඔයාට මේව මතක දේවල් නිසා. හරි. එහෙනම් වත්කමක් වැඩිවීම හර අඩුවීම බැර. බැංකුව පැත්තෙන් බැංකුවට අපේ සල්ලි එයාට වගකීමක්. එහෙනම් එයා වැඩිවීම බැර අඩුවීම හර. ඔන්න මාසයක් වගේ කාලයක් යනකොට බැංකුවේ අක්ක ලියුමක් කියන ව්‍යාපාරයට නේ බැංකුවේ අක්ක ලියුමක් කියන ව්‍යාපාරයට. මොකද්ද? මේ මාසෙ තුල අපි කොහොමද යාට සල්ලි දුන්නේ? අපි කොහොමද යාගේ සල්ලි ගත්තේ? එහෙනම් බැංකුවක් වාණිජ බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන ගිණුම් හිමියෙකුට මාසයක් අවසානයේදී බැංකුව විසින් එවන ප්‍රකාශනයක්. අපි ඒකට කියනවා බැංකු ප්‍රකාශය කියලා. මොකක්ද ඒක සඳහන් වෙන්නේ? මෙන්න මේ කියන මාසය තුල කොහොමද සල්ලි එකතු වුනේ? කොහොමද සල්ලි අඩු වුනේ? පැහැදිලිද? අන්න එහෙනම් ඒ මොකද්ද? බැංකුවෙන් අපට වෙනවා බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය මෙන්න මේ වගේ. බැංකු ප්‍රකාශය මෙන්න මේ වගේ. එයා ගහගෙන දින පටි තුනක්. එයා ගහගෙන දිනවා පටි තුනක්. ඔන්න වගේ පටි තුනක් ගහගෙන තියෙනවා. හරිද? මොකද්ද මේ බැංකු ප්‍රකාශය? එයා බැංකු ප්‍රකාශයේ පටි තුනක් ගහගෙන එයා කියන මේ පළවෙනි පටිය හර පටිය, දෙවෙනි පටිය බැර පටිය, අන්තිම පටිය ශේෂය. මම හිතන්නේ හැමෝටම පේනවා ඇති. ඔන්න මොකද උනේ? බැංකු ප්‍රකාශය කියන්නේ මොකද්ද කියලා අපි සරලව තේරුම් ගත්තා. එහෙනම් එයා මොකද කරන්නේ? හර පටියකුයි බැර පටියකුයි ශේෂය පටියකුයි ගහ ගන්නවා. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? බැංකුවේ මුදල් තැන්පත් කරද්දී අපි මුදල් කියන වත්කම අඩු වෙලා බැංකු කියන වත්කම වැඩි වෙච්ච නිසා බැංකු ගිණුමට ඒක හර කළා. හරි නේද? ඔන්න සාමාන්‍ය පෙළ දරුවෝ තමයි එහෙම කරන්නේ. බැංකු ගිණුමට හර වුණා. දැන් බැංකු ගිණුමට හර වුණේ අපේ බැංකු කියන වත්කම වැඩිවීම හර නිසා. බැංකුව පැත්තෙන් එයාට ඒක වගකීමක්. බැංකුවේ අක්ක මොකද කරන්නේ? එයා බලනවා හපො ඉමෙන දෙයියනේ සල්ලි හම්බුණා ලක්ෂයක්. එයාගේ වගකීම එයාට වැඩි වුණා. ඒ නිසා එයා කරන්නේ මොකද? එයා බැංකු ප්‍රකාශයට අර අපි දාපු සල්ලි ලක්ෂේ බැර කර ගන්නවා. ඔන්න එයා බැර කර ගන්නවා. එයා මෙතන දිනේකුත් දා ගන්නවා. දිනේකුත් දාගෙන විස්තරයකුත් දාගෙන එයා ලස්සනට බැංකු ප්‍රකාශයක් හදා ගන්නවා. අපි හිතමු අපි නම් බැංකුවේ තැන්පත් කරා කියලා ජනවාරි 1 වෙනිදා. හරි. එහෙනම් මුදල් තැන්පත් කරේ එහෙනම් ජනවාරි 1 වෙනිදා හෝ ඊට පහු දවසක. එහෙනම් මුදල් බොහෝලට එදාම තමයි මුදල් කියලා එයා කරන්නේ මොකද්ද? බැර කර ගන්නවා. අන්න එයාගේ වගකීම දැන් බැර වුණා. ඒ කියන්නේ වැඩි වුණා. ඒ කියන්නේ මේ ශේෂයේ පටියට ලක්ෂයක් එකතු වෙනවා. අන්න දැක්කද? බැර වෙනකොට ශේෂයට එකතු වෙනවා. එහෙනම් හර වෙනකොට ශේෂයට අඩු නෙයි. වගකීමක් අඩුවීම හරනේ. අන්න දැන් පැහැදිලි. එහෙනම් මොකද උනේ? ඔන්න අපේ පැත්තෙන් බැංකු ගිණුම හර වෙන ඒවා බැංකුව පැත්තෙන් බැංකු ප්‍රකාශයට බැර වෙන්න ඕන. අන්න ඒක තමයි ඔයා තේරුම් ගන්න ඕන දේ. මොකද අපේ පැත්තෙන් බැංකු ගිණුමට හර වෙන ඒවා බැංකු ප්‍රකාශයේ පැත්තෙන් බැර වෙනවා. අපට වත්කමක් වෙද්දී බැංකුවට ඒක වගකීමක් වෙන එක තමයි ඒකට හේතුව. ඔන්න දැන් එහෙම වුණා. ඊට පස්සේ තව අපි බලමුකෝ. ඔන්න අපේ ණයගැතියෙක් අපට චෙක් එකක් දෙනවා. අපට චෙක් එකක් දෙනවා. අපි ඒක බැංකුවේ තැන්පත් කරනවා. අද හම්බෙච්ච චෙක් එක අපි අදම බැංකුවේ තැන්පත් කරා කියලා හිතන්නකෝ. එහෙනම් බැංකුවේ තැන්පත් කරද්දී අපි කරන්නේ එහෙනම් ණයගැතිය බැර කරලා ඒ හම්බුණා රුපියල් 75000ක චෙක් පතක් හම්බුණා. එහෙනම් අපි 75000ක චෙක් හිතන්න 1.5 අපට හම්බුණා. එහෙනම් 1.5 අපි බැංකු ගිණුමට හර කරන ණයගැති කියලා. ණයගැති කියලා. ඒකේ චෙක් අංකයකුත් තියෙනවා. මම හිතන්නේ 111 කියන චෙක් අංකය. ඔන්න චෙක් අංකේ 111 කියන චෙක් අංකේ අපට 75000ක් හම්බුණා. අපි ඒක බැංකුවේ දැම්මා. එහෙනම් බැංකුවේ දාද්දි මොකද වෙන්නේ? අපට ණයගැතියන්ගෙන් හම්බෙච්ච චෙක් පත බැංකුවේ තැන්පත් කරද්දී අර බැංකුවේ අක්කගේ වගකීම තවත් වැඩි වෙනවා. ඒ නිසා එයා කරන්නේ මොකද්ද? එයා ඒ 75000ක් බැර කර ගන්නවා. එයා ඒ 75000ක් මොකද කරන්නේ? බැර කර ගන්නවා. දිනේ අපි දාපු දවසේම බැංකුවේ අක්කටත් ඒක හම්බුණා. නේ දාම නිෂ්කාශනය වුණා. අපි තැන්පත් කරපු දවසේ මේක නිෂ්කාශනය වුණා. මොකද මේ නිෂ්කාශනය කියන්නේ? ඒ කියන්නේ අපේ බැංකු ගිණුමට මුදල් වැටිලා.
ඒක මුදල් බවට පත් වෙලා උපලබ්ධි වෙලා එහෙනම් දැන් පැහැදිලි තැන්පත් කරපු චෙක් එක අපි බැංකු ගිණුමට හර කරගත්තා ඒක බැංකු ප්‍රකාශයේ නිෂ්කාශනය වෙලා අපි දුම් එදා හෝ ඊට පහුව දවස වුණ අපි 1.5 තැන්පත් කරපු එක බැංකුවට 1.6 කියලා තනකෝ දවසක් දෙකක් පරක්කු වෙන්න පුළුවන් එදාම වෙන්නත් පුළුවන් එහෙනම් එයා දන්නවද වෙන අයගතියකින් හම්බෙච්ච කියලා එයා දන්නේ එයා කරන්නේ මොකද එයා දන්නවා තැන්පතු කියලා එයා අපට හොයාගන්න ලෙසින් මේ අංකෙත් දානවා මොකද්ද චෙක් අංකේ දාගන්නවා චෙක් අංකේ 111 කියන චෙක් අංකෙන් 75000 බැර කරගත්තා. ඇයි? එයාගේ වගකීම වැඩි වුණා. දැන් එයා කරන්නේ මොකද්ද? එයා බලන්න මෙතන ලක්ෂයයි දැන් දාපු 75000යි දැන් ඔක්කොම 1,75,000ක් තියෙනවා බැර වෙලා. අන්න දැක්කද? ඔයාලා දැන් තේරෙනවා අපි බැංකු ගිණුමට හර කරන ඒවා බැංකු ප්‍රකාශය එයා බැර කරගන්නවා. බැර කරනවා කියන්නේ ශේෂයට එකතු කරගන්නවා. දැන් ඊළඟට හිතන්නකෝ අපි ණය හිමියන්ට චෙක් පතින් වලින් ගෙවනවා. ඒ වගේම අපි වියදම් සඳහා චෙක් පතින් වලින් ගෙවනවා. ඊට පස්සේ වත්කම් මිලදී ගන්න චෙක් පත් වලින් ගෙවනවා. ඒ ජංගම ගිණුමක තියෙන වාසියක්නේ අපිට චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් නේ. ඉතින් අපි චෙක් එකක් ලියලා ගෙවනකොට මොකද වෙන්නේ? අපේ සල්ලි බැංකුවේ තියෙන සල්ලි කොට අඩු වෙනවා. බැංකු කියන වත්කම අඩු වෙනවා. අපි ණය හිමියන්ට චෙක් පතක් ගෙවද්දී මොකද වෙන්නේ? ණය හිමිය හර වෙනවා. බැංකු බැර වෙනවා. විදුලිය කියන වියදමට චෙක් එකක් ගෙවද්දී විදුලිය වියදම හර වෙනවා. බැංකු බැර වෙනවා. අපි ගොඩ රැකිල්ලක් මිලදී ගත්තොත්, අපි යන්ත්‍රයක් මිලදී ගත්තොත්, මෝටර් තයක් මිලදී ගත්තොත්, අපි වැඩි වෙන ලී බඩු මිලදී ගත්තේ තනකො. එහෙනම් ලී බඩු වත්කම හර වෙනවා. බැංකු වත්කම බැර වෙනවා. එහෙනම් අපි චෙක් පත් වලින් ගෙවන හැම වෙලාවකදීම බැංකු කියන වත්කම අඩු වෙන නිසා වත්කම අඩුවීම වාදන්නවා බැර. එහෙනම් අපි හිතන්නකෝ අපි ණය හිමියට ගෙවන රුපියල් 50000ක්. ණය හිමියට 50000ක් ගෙවද්දී අනිවාර්යයෙන්ම අපේ බැංකු ගිණුමට ඒක බැර කරගන්නවා. හිතන්න ඕන අපි 1.8 තමයි ඒක ගෙවන්නේ. 1.8 ගෙවනවා ණය හිමි කියලා. හරි. අපේ චෙක් එකේ යට තියෙන අංකයක්. අපි චෙක් අංක මෙතන දාගන්නවා. හිතන්න චෙක් අංකය අපි දාගන්නවා 1001 කියලා. අන්න චෙක් අංකේ 1001 කියන චෙක් එකකින් අපි රුපියල් 50000ක් ගෙවුවා. ණය හිමිය හර වුණා, බැංකු බැර වුණා. අපි එහෙනම් ඒ චෙක් එක දැන් ඔනවා හිතන්න මම දෙනවා සඳමාල් කියන ණය හිමියට චෙක් එකක් ගෙවනවා. මම චෙක් එකකින් ගෙවනවා. එහෙනම් එයා සඳමාල්ට දීපු ගමන් මං කරේ මොකද්ද? මගේ බැංකු ගිණුමේ සල්ලි අඩු වෙන නිසා බැංකු බැර කරගත්තා. සඳමාලුත් හිටියේ නෑ. පව්වදාම ගිහලා දුවලා ගිහලා බැංකුවෙන් සල්ලි අරගෙන. ඒක අපි ඉදිරිපත් කරපුව නිකුත් කරපු චෙක් එක බැංකුවට ඉදිරිපත් වෙලා. අපි නිකුත් කරපු චෙක් පත ගෙවීමට ඉදිරිපත් වෙලා. කවදද? අපි 1.8 දීපු චෙක් එක සඳමාල් දුවලා ගිහිල්ලා 1.10 නැත්නම් 1.9 වෙනිදම චෙක් පතෙන් සල්ලි අරගෙන චෙක් පතට සල්ලි අරගෙන එහෙනම් එයා මොකද කරන්නේ බැංකුව බලනවා ආ මෙන්න සඳමාල්ගේ නමින් චෙක් එකක් ඇවිල්ලා එහෙනම් බැංකුව දැන් චුට්ටක් අර වගකීමෙන් නිදහස් වෙනවා බරින් නිදහස් වෙනවා එයාගේ සල්ලි කොට අපේ සල්ලි කොට එයා ළඟ තියන් ඉන්නවනේ ඒක යාට වගකීමන්නේ එහෙනම් අපි ඒක චෙක් එකකින් ගෙවනකොට එයාගේ අර වගකීම අඩු වෙනවා එහෙනම් එයා කරන්නේ මොකද්ද අපි නිකුත් කරන චෙක් එයා කරනවද නිකුත් කරන චෙක් එයා කරන්නේ ගෙවනකොට අපේ සල්ලි අඩු වෙනවා බැංකු වගකීම එයාගේ පැත්තෙන් අඩු වෙන නිසා එයා අපි නිකුත් කරන චෙක් එයාගේ බැංකු ගිණුමට එයාගේ බැංකු ප්‍රකාශයට එයා කරන්නේ මොකද්ද හර කර ගන්නවා අන්න එයා බැංකු ප්‍රකාශයට හර කරනවා දැන් ඔයාලට තේරුණා අපි තැන්පත් කරන දේවල් බැංකු ප්‍රකාශයේ බැර වෙනවා අපි තැන්පත් කරද්දී හර කරපුවා තමයි බැංකු ප්‍රකාශයට බැර වෙන්නේ අපි නිකුත් කරද්දී ණය හිමියන්ට ගැනුම් වලට ස්ථාවරවත්කම් මිලදී ගන්න වියදම් සඳහා චෙක් පත් වලින් ගෙවද්දී අපි බැංකු ගිණුම බැර කරගත්තා. වත්කමක් අඩුවීම බැරනේ. හැබැයි ඒක බැංකුවට අපි නිකුත් කරන චෙක් පත බැංකුවට ඉදිරිපත් කළා අපි දීපු මිනිස්සයා සල්ලි කරගත්තොත් එයා කරන්නේ බැංකු ප්‍රකාශයට ඒවා හර කරගන්නවා. ඇයි? බැංකු කියන වගකීම අඩු වෙනකොට එයා ඒක හර කරගන්නවා. දැන් බැංකු ප්‍රකාශය හර වෙන්නේ අපි නිකුත් කරපු චෙක් පත් බැංකුවේ අක්ක ළඟට හම්බෙලා එයාලා සල්ලි අරගෙන ගියොතින්. ඒ කියන්නේ බැංකු නිකුත් කරපු චෙක් එක ගෙවීමට ඉදිරිපත් වුණොතින්. නිකුත් කර චෙක් ගෙවීමට ඉදිරිපත් වෙද්දී එයා අපේ චෙක් අංක මෙතන ලියා ගන්නවා 1001 කියන චෙක් එකට 50000ක් ගෙවුවා කියලා. අපේ 1,75,000ක් තිබ්බනේ. එකෙන් 50000ක් ගත්තම උණු සල්ලි කොට අඩු වෙනවා. දැන් අපිට ඉතුරු කීයද? දැන් අපේ බැංකුවේ තියෙන කොච්චරද රුපියල් 1,25,000යි තියෙන්නේ. හරි නේද මම? 175න් 50ක් අඩු වෙනවා. අනේ 175න් හර වෙනවා කියන්නේ අඩු වෙනවා 175න් 50ක් අඩු නම් පස්සේ ඉතුරු ශේෂය තමයි එයා මෙතන දාගන්නේ. දැන් ඔයා තේරුම් ගත්ත දේ තමයි අපි තැන්පත් කරපුව බැංකු ප්‍රකාශයට බැර වෙනවා. අපි නිකුත් කරද්දි චෙක් පත් වලින් ගෙවද්දි ඒක බැංකු ප්‍රකාශයට හර වෙනවා.
ඔන්න ඕක තමයි කතන්දරේ වෙන්නේ. එහෙනම් අපි හර කරපුවා බැංකු ප්‍රකාශයේ බැර වෙලා නම් අපි බැර කරපුවා බැංකු ප්‍රකාශයේ හර වෙලා නම් කිසිම අවුලක් නැහැ. අපට එන ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමාන වෙනවා. මොකද්ද අපේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමාන වෙනවා. තේරුණා නේද? අපි ඇත්තද බලමුකෝ. එහෙනම් අපි තැම්පත් කරපුවා බැංකු ප්‍රකාශයට බැර වුණා. අපි නිකුත් කරපුවා බැංකු ප්‍රකාශයට හර වුණා. අපි ඔන්න තව එකක් නිකුත් කළ බලමුකෝ. අපි ඔන්න 1.15 විතර විදුලිය කියන වියදමට චෙක් අංක 1002 දැක්ක පිළිවෙලට තමයි චෙක් එක කඩන්නේ. 1001 කැඩුවා, 1002 කැඩුවා, 1003 කඩලා අන්න ඒ වගේ අපි ගෙවනකොට අපේ බැංකු ගිණුමට බැර වුණා වුණ 10000ක චෙක් එකක් විදුලිය වලට ගෙවනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ 10000ක චෙක් පත අපි විදුලි බල මණ්ඩලයට ගෙවුවේ. විදුලි බල මණ්ඩලයේ 1.15 ගෙවපු චෙක් එක විදුලි බල මණ්ඩලයේ 1.20 විතර ඇවිල්ලා ඒකෙන් සල්ලි අරගෙන යනවා. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න 1002 කියන චෙක් එක එයා දන්නේ විදුලියද මොකද්ද කියලා. එයා දන්නවා නිකුත් කළ චෙක් නැත්නම් නිකුතු කියලා. withdrawal කියලා. හරි. එහෙනම් කොහොමද එන්නේ? එයා නිකුත් කළ චෙක් කියලා අර චෙක් අංකේ දාගෙන එයා අපේ සල්ලි ගොඩෙන් අඩු කරනවා. අන්න එයාගේ වගකීම අඩු වෙනවා. ඒ නිසා එයා කරේ මොකද? අපි අපේ බැංකු ගිණුමට බැර කරපුවා බැංකු ප්‍රකාශය එයා හර කර ගන්නවා. අඩු කර ගන්නවා. දැන් 1,25,000න් තව 10000 ගියාම අපි ළඟ ඉතුරුයි කීයද? 1,15,000 අන්න බැංකුවේ අක්ක කියනවා ඔන්න දැන් නම් මල් ළඟ තියෙන 1,15,000යි. ඔයාගෙත් බලන්න හරිද කියලා. හරි නේද? එහෙනම් දැන් අපි මුලින්දම කතා කරපු දේ තමයි බැංකු කියන්නේ අපේ වත්කමක්. එහෙනම් බැංකුවේ මුදල් තැන්පත් කරද්දී අපේ පැත්තෙන් වත්කමක් වැඩි වෙනවා. බැංකුව පැත්තෙන් එයාගේ වගකීමක් වැඩි වෙන නිසා අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කරන හැමදේම බැංකු ප්‍රකාශයේ තියෙන බොහෝ වෙලාවට බැරපැත්තේ. අපි අපේ බැංකු ගිණුමට බැර කරන හැමදේම බැංකු ප්‍රකාශයේ තියෙන හර පැත්තේ. ඒකට හේතුව දන්නවා. අපේ වත්කමක් වැඩිවීම හර වත්කමක් අඩුවීම බැර. බැංකුවේ පැත්තෙන් බැංකු ප්‍රකාශයේ එයා වාර්තා කරන වගකීමක් කියලා හිතාගෙන. එහෙනම් වගකීමක් වැඩිවීම බැර වගකීමක් අඩුවීම හර. හැබැයි අපි හර කරපුවා බැංකු ප්‍රකාශයේ බැර වුණා නම් අපි බැර කරපුවා බැංකු ප්‍රකාශයත් හර වුණා නම් අපේ ව්‍යාපාරයේ ලෙජරේ තියෙන බැංකු ගිණුමේ ශේෂයයි බැංකුවේ මාසයක් අවසානයේ අපට වෙන බැංකු ප්‍රකාශයේ ශේෂයයි එකිනෙකට සමාන වෙන්න ඕන. බලමු ඇත්තද කියලා. ඔන්න අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම ශේෂ කළ බලමුකෝ. මෙතනට 1,75,000ක් එනවා. අපි ඒක මෙහෙට අරන් එනවා. 1,75,000ක් වෙනවා. එහෙනම් අපි 1,75,000න් අඩු කරන්න ඕන 60,000. 175න් 60,000ක් ගියන් පස්සේ 115ක්. අන්න අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය 15ට ගෙන ගිය ශේෂය අපි තුන් 1.31 තමයි 15ට ගෙන යන්නේ නේද? 1.31. එහෙනම් 2.1 පෙබරවාරි 1 වෙනිදා ඉදිරියට ගෙන ගිය ශේෂය නැත්නම් ශේෂය ඊගේ කියලා අපි ලියනවා 1,15,000ක්. අන්න අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය 115යි. දැන් ගිහින් බලමු බැංකු ප්‍රකාශයේ එයාගෙත් 115 ඇවිල්ලා දැක්කද? එයාගෙත් 115 ඇවිල්ලා. දැන් ඔයාලට පේනව නේද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකුවෙන් අපට වෙන බැංකු ප්‍රකාශයේ ශේෂයයි මොකද වෙන්නේ? ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය 1,15,000යි බැංකු ප්‍රකාශයේ ශේෂයත් 1,15,000යි. අන්න 1,15,000ට 1,15,000 සමාන වෙනවා කියන්නේ අපි හරියට ගිණුම්ගත කරා නම් අපි විතරක් නෙමෙයි අපි හර කරපුවා බැංකු ප්‍රකාශයට බැර වුණා නම් අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර කරපුවා බැංකු ප්‍රකාශය හර වුණා නම් පැත්ත මාරුණාට වටිනාකම් දෙක සමාන වෙන්න ඕනේ. අපට ආවේ හර පැත්තින් ඊගේ. හැබැයි බැංකු ප්‍රකාශය ඇවිල්ලා තියෙන බැර පැත්තින් ඊගේ බැර පැත්ත වැඩි. හර පැත්තට වඩා බැර පැත්ත වැඩි. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය බැර කියන්නේ එක සාමාන්‍ය ශේෂයක්. අපේ පැත්තේ හර කියන්නේ අපට වත්කමක් සාමාන්‍ය ශේෂයක්. එනවාට අවසාන වශයෙන් තේරුම් ගත්ත කාරණාව තමයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි එකිනෙකට සමාන වෙන්න ඕන. හරි නේද? ඔන්න ඔය දක්වා ඔයා තේරුම් ගත්තා නම් ඔයාට දැන් හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ වගේ උදාහරණයක් අරගෙන ඔයා හොඳට අවබෝධයක් ගන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරි නේද? හරි. දැන් මෙතනින් අපේ කතන්දරේ නතර කරනවා. මම ඔයාලට කිව්වේ මොකද්ද? බැංකු ගිණුමක් පිළිල කරන විදියයි ඒ බැංකු ගිණුමට අනුකූලව බැංකු ප්‍රකාශය හැදෙන විදියයි. එහෙනම් මෙතනින් තමයි ඉස්සරහට යන්නේ බැංකු සැසඳුම් කියන පාඩමට අපි ඉස්සරහට මෙතනින්. ඇයි බැංකු සැසඳුම් කියන පාඩමේදී වෙන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි
බැංකු ප්‍රකාශයේ විශේෂය සමාන වෙන්න ඕනේ කියලා අපි ඔප්පු කරලා වෙන්න ඕනේ. ඔව්නේ. අපි හර කරපුව බැංකු ප්‍රකාශයට බැර වුණානේ. අපි බැර කරපුව බැංකු ප්‍රකාශයට හර වුණානේ. සමහරට අපි විතරක් නෙමෙයි බැංකුවත් අපිට නොකිය බැර කරපුව තියෙනවා. එහෙනම් අපි ඒව හර කරගන්න ඕන. අපිට නොකිය බැංකුව හර කරපුව තියෙනවා. අපි එහෙනම් බැර කරගන්න ඕනේ. මොකද්ද? බැංකුව අපිට නොකිය බැර කරපුව තියෙනවා. එහෙම තිබ්බොත් අපි ඒව හර කරගන්න ඕන. දැක්කද? බැංකුවේ බැර වෙන ඒවා අපේ හර වෙන්න ඕන. බැංකුවේ හර වෙන මොන හරි තිබ්බොත් අපේ ඒවා බැර වෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණා ටික හරියට සිද්ධ වුණොත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂය සමාන වෙනවා. මොකද්ද? අපේ හර කරපුව බැංකුවේ බැර වෙලා නම්. අපේ බැර කරපුව බැංකු ප්‍රකාශයේ හර වෙලා නම්. බැංකුව බැර කරපුව අපේ බැංකු ගිණුමට හර වෙලා නම්. බැංකු ප්‍රකාශයේ හර වෙච්ච අපේ බැංකු ගිණුමට බැර කරලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමාන වෙන්න ඕන. එහෙනම් බැංකු සැස්නුම් කියන පාඩම අපි ඊළඟ කොටස විදිහට ගේන්නේ කොහොම වුණොත්ද? මෙන්න මේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂය එකිනෙකට අසමාන වුණොතින් තමයි අපට සිද්ධ වෙන්නේ මොකද්ද? බැංකු සැස්නුමක් පිළියෙල කරන්න. බැංකු සැස්නුමක් පිළියෙල කරන්න. කොයි වෙලාවටද? ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂය එකිනෙකට අසමාන වුණාම. එහෙම අසමාන වෙන්න පොඩි ඉඟියක් දීලා මම යන්නම් ඊළඟ කොටසට ඊළඟ වීඩියෝ එකකින් අපි එන්නම්. කොහොමද? ඒ කියන්නේ අපි එක්කෝ හර කරපු එක බැංකුවේ බැර වෙලා නැහැ. අන්න අසමානයිනේ. එක්කෝ අපි බැර කරපු එක බැංකු ප්‍රකාශයේ හර වෙලා නැහැ. අන්න ඒ වගේ අවුලක්. එක්කෝ බැංකුවේ අක්ක හර කරපු එක අපේ බැර කරගෙන නැහැ. නැත්තම් බැංකු ප්‍රකාශයේ බැර වෙච්ච එක අපේ හර කරගෙන නැහැ. ඔන්න ඔය කියන හේතු 4 නිසා තමයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි අසමාන වෙන්නේ. හොඳට මේක ගැන අවබෝධයක් ගන්නවා විනාඩි 20ක් විතර මේක බලන්න කාලේ නාස්තියක් නෙමෙයි මේක ලොකු දෙයක් ඔයාට තේරුම් ගන්න. සාමාන්‍ය පෙළ දරුවන්ටත් උසස් පෙළ දරුවන්ටත් දෙකම මේ ලොජික් එක එකයි. ඒ නිසා මේක වීඩියෝ එකකින් ඔයගොල්ලෝ මේ ප්‍රයෝජනය ගන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යටින් කමෙන්ට් එකක් දාන්න බැංකු සැසඳුම් කියන කොටසත් ඔයාට ඕනද කියලා. අනිවාර්යයෙන්ම මම ඔයාට හරිම ලස්සන විදියට හරිම තාර්කික විදියට මේක වෙන්නේ ඇයි කියන අවබෝධයත් එක්ක බැංකු සැසඳුම් කියන පාඩමත් ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අපි නම් මේක අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයකින් බලන්න. අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින් බැංකු සැසඳුම් කියන පාඩමත් එක්ක. එන හැමෝටම ආයුබෝවන්. විශ්වාස කරන්න තමන් ගැන විශ්වාසයෙන් හොඳින් වැඩ කරන්න. අධ්‍යාපනය ජීවිතය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ලොකු හයියක් එතන තියෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන්න නම් accounting with අවිලජිත් හම්බෙමු අලුත් වීඩියෝ එකත් එක්ක. එහෙනම් හැමෝටම ආයුබෝවන්.